වෙලාව උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ ප්‍රකාශය බද්‍රජිත් සෞම්‍ය. ජපානයෙන් ශ්‍රී ලංකාවට ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා ලක්ෂ 15ක් ඉන් ලක්ෂ 7ක් හෙට දිවයිනට. වයස අවුරුදු 12-34 පිරිස එන්නත් කිරීම සැප්තැම්බර් මාසයේ සිට. කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාමත් සමග ජනතාව වගකීමෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ. තොරතුරු කඩිනමින් ජනතාවට සමීප කරවීම ජනමාධ්‍යකරුවාගේ වගකීම බව ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා පෙන්වා දෙයි. රිෂාඩ් බදුදීන් මහතාගේ නිවසේදී පිලිස්සී මිය ගිය දැරියගේ සිරුර දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අද ගොඩ ගැනේ. පරීක්ෂණයට විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක්. පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ 6ක් මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ විශේෂ කාරක සභාව හමුවේ කරුණු දක්වයි. පිරිවෙන් වරුණ ජාතික මහෝත්සවය ජනපති අගමැති ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී. බ්‍රසීලයේ නගර ගණනාවකට දැඩි හිමපතනයක්. ඉන්දු ශ්‍රී ලංකා පන්දුවාර 2020 ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාව ජයගනී. චීනය ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ පෙරමුණට. ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා 7,28,000ක් හෙට දෙවිනට ලැබෙන බව ඇමති පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය කියයි. කොවැක්ස් වැඩපිළිවෙල යටතේ ප්‍රධානයක් ලෙස ඒවා මෙරටට ලැබේ. ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව එන්නත් කර දෙවන මාත්‍රාව අපේක්ෂාවෙන් පසු වන අයට ඒවා පළමුව එන්නත් කරන බව ඇමතිනිය සඳහන් කරයි. ජපානය ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා 14,70,000ක් මෙරටට සැපීමට සූදානමින් සිටී. ගුවන් යානා වෙන් කර ගැනීමේ ප්‍රමාදයේ හේතුවෙන් ඉන් අඩක් පමණක් හෙට මෙරටට ලැබෙන බව රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා කියයි. ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව එන්නත් කිරීම ඉදිරි දින කිහිපේ අවසන් කිරීම රජයේ අරමුණයි. ඉතිරි වන මාත්‍රා කෑගල්ල දිස්ත්‍රික්කයේ එන්නත් කරන වැඩසටහන සඳහා යොමු කරනු ඇත. වයස අවුරුදු 12-34 අය එන්නත් කිරීම සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දී තිබේ. ඒ අනුව අවශ්‍ය මූලික කටයුතු සකස් කිරීම දැන් සිදු කෙරෙන බව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය පවසයි. වයස අවුරුදු 30ට වැඩි සිළු දෙනාට ලබන මාස 31 වෙනිදා වන විට එන්නත් කර අවසන් කිරීම ඉලක්කයයි. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය ඊයේ විවෘත කෙරෙන කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ ඉදිරිපිට පැරණි චාටඩ් බැංකු ගොඩනැගිල්ලේ බිම්මහලේ මෙය ස්ථාපිත කර තිබේ. එම උත්සවයේදී අදහස් දැක්වූ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා තොරතුරු කඩිනමින් ගුණාත්මකව මහජනතාව වෙත සමීප කරවීම ජනමාධ්‍යකරුවාගේ මූලික වගකීම බව පෙන්වා දුන්නේය. ඒ රටක් ලෙස පෙරට යාමට ඉවහල් වේ. ඉතිහාසයේ පළමු වරට ආරම්භ කෙරෙනු ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය ජාතියක් ගොඩනැංවීමේ පවිත්‍ර සංකල්පයක ආරම්භය ලෙස ඔහු හැඳින්වීය. ඔබ තොරතුරු දෙන්නන් පමණක් නෙමෙයි. ඔබට පුළුවන් උගන්වන්න මිනිස්සුන්ට. මුළු ජාතියකම ගමන් මඟ හිතන ආකාරය වෙනස් කරන්න පුළුවන්. මෙය කොතරම් වගකීමක්ද? කොතරම් වගකීමක්ද කියන එක ඔබට හිතා ගන්න පුළුවන්. වැරදි තොරතුරක් දුන්නොත්, වැරදි ආభాෂයක් දුන්නොත්, වැරදි ව්‍යාකරණයක් දුන්නොත්, වැරදි භාවිතයක් දුන්නොත් ඔබ නොමග යවන්නේ මේ රටේ දරු පරපුර. අවාසනාවකට මගේ પરම්පරාව තරම් දැන් પરම්පරාව මුද්‍රිත දේවල් කියවන්නේ නැතුව ඇති. ඒකට හේතුව මේ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය නිසා. ඒක ඉතින් ඒකේ යුගයේ වෙනස් වීම. ඒක ගැන අපිට කලකිරෙන්නවත් එහෙම නැත්නම් මේ වෙන්නත් දෙයක් නෙමෙයි. නමුත් ඔබත් මා දන්න දෙයක් තමයි අද සමහර ගුවන් විදුලි එහෙම නැත්නම් වෙනත් මාධ්‍ය තුලින් ඇහෙන භාෂාව ගැන යම් විවාදයක් අපි කළ යුතුයි. මේක ඉගෙන ගන්න දෙයක්. අපි ඉගෙන ගන්න ඕනේ බැලුවම. දැන් BBC එහෙම නැත්නම් CNN එහෙම නැත්නම් ඒ වගේ ලෝක ප්‍රසිද්ධ ඒ නාලිකාවලින් දකින්න දේ අපි ඉගෙන ගන්නවා. ඒක සත්‍යය ලෙස පිළිගන්නවා බොහෝ වෙලාවට.
මොකද ඒවා ඊ타මත්ම වගකීමකින් යුතුව වාර්තා කරන නිසා. යම් කිසි මාධ්‍යයකට වුණොත් එහෙම මොකක් හරි ප්‍රවෘත්තියක් පළ කළා තව දවසකට පස්සේ කනගාටුයි මෙහෙම එකක් වුණා කියලා එහෙම නැත්නම් ඒ වෙනුවෙන් කවුරු හරි නඩු යනවනම් එහෙම නැත්නම් වන්දිල්ලනවනම් ඒක ලොකු අභාග්‍යයක්. ඒ කියන්නේ හරියට වාර්තා කළා නැහැ කියන එක. ඒ නිසා මිත්‍රවරුනි අද මේ අපි මේ කරන උත්සාහය ඔබටත් මටත් මේ ජාතියටත් විශාල මෙහෙයක් වනවා කියන එක මට ලොකු විශ්වාසයක් තියෙනවා. මට පේන්නේ මගේ પરම්පරාවේ එනේ තාමත්ම තරුණ ජවයක් තියෙන ජනමාධ්‍යකරුවන් ඔබේ කාර්යභාරය අති විශාලයි. ඔබට තියෙන අර ස්කෝප් එක එකල සිටපු ජනමාධ්‍යකරුවන්ට තිබුණු ස්කෝප් එකට වඩා ඊ타මත්ම විශාලයි. පුළුල් තීරයක් ඔබ දකින්නේ. අපි දැක්ක තීරය පොඩි තීරයක්. ඔබ දකින්නේ විශාල පළල් තීරයක්. ඉතින් මේ තීරය තුල උද්ගත වෙන එහි ජනනය වෙන තොරතුරු කොපමණ ඉක්මනට එනවද, කොපමණ ප්‍රමාණයක් එනවද, මේවා ගැන මට හිතා ගන්නත් අමාරුයි. මම කැමති නෑ ඔබේ පුටුවේ වාඩි වෙන්න. මොකද මම හිතන්නේ එවැනි දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් ඔබට ඒ ශක්තිය තියෙනවා, ඔබට ඒ දැනීම තියෙනවා. මා ඔබෙන් ඉල්ලන්නේ අර ජනතාව ඉල්ලන හැම වෙලාවෙම ඉල්ලන නිවැරදි ඒ වගේම විශ්ලේෂණාත්මක තොරතුරු ලබා දෙන්න කියලා. අභිනවයෙන් විවෘත කෙරුණු ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය මෙරට මාධ්‍යවේදීන්ට මෙන්ම ජනතාවට නවමු අත්දැකීමක් වනු ඇතැයි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් සුදේව හිටියාරච්චි මහතා එහිදී පැවසීය. දිගුකාලීන සබැදියාවක් වෙනුවෙන් සිළු දෙනා ඒකාබද්ධ ප්‍රවේශයකින් කටයුතු කිරීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කළේය. නිවැරදි තොරතුරු නිවැරදි ලෙස සමාජගත කිරීමට නිසි ක්‍රමවේදයක් රට තුළ පැවතිය යුතු බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කින්ස්ලි රත්නායක මහතා පෙන්වා දුන්නේය. එසේ නොවීමෙන් ජනතාව ගැටලු රැසකට මුහුණ දෙති. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය දැන් ජනතාවට විවෘතයි. දෙවුලපිටිය පෑලියගොඩ බන්ධනාගාර හා අලුත් අවුරුදු කොරෝනා පොකුරුවලින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,95,722ක් දක්වා ඉහළයයි. ඊයේ ආසාදිතයෝ 2,329 දෙනෙක් හඳුනා ගනු ලැබූහ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පසුගිය බදාදා තහවුරු කළ කොරෝනා මරණ 66ක් පිළිබඳව ඊයේ වාර්තා විය. වයස අවුරුදු 60 හා ඊට වැඩි මරණ 49ක් ඒ අතර වෙයි. වයස අවුරුදු 30-59 අතර මරණ සංඛ්‍යාව 17කි. වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව යලි ඉහළ ගොස් ඇති බැවින් ජනතාව වගකීමෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අවධාරණය කරයි. එම තත්ත්වය තවදුරටත් පැවතියොත් පසුගිය මේ මාසයේ පැවති බරපතල තත්ත්වයට යලි මුහුණ දීමට සිදුවිය හැකිය. එම නිසා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කරන්නයි ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. මේ අතර රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසන්නේ කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගත කරන අයගෙන් 75%ක්ම කිසිදු මාත්‍රාවක් එන්නත් නොකළ පිරිස බවයි. එක් මාත්‍රාවක් පමණක් එන්නත් කළ 22ක් පමණ රෝහල් ගත කෙරෙන බව පෙනී ගොස් තිබේ. මාත්‍රා දෙකම එන්නත් කළ අයගෙන් රෝහල් ගත කෙරෙන්නේ 3ක් වැනි සුළු පිරිසකි. කොරෝනා වෛරසය ආසාදනය වී මේ යන පිරිසගෙන් 80-55 අතර සංඛ්‍යාවක් කිසිදු මාත්‍රාවක් එන්නත් නොකළ අය බව රාජ්‍ය ඇමතිවරයා කියයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂඩ් බදුයිදින් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියේදී පිලිස්සුම් තුවාල සහිතව මියගිය 16 හැවිරිදි දැරියගේ සිරුර දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අද යලි ගොඩ ගැනේ. දැරියගේ සිරුර විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේ නිරෝධායන සෞඛ්‍ය උපදෙස්වලට අනුව ගොඩගෙන දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දැඩි පොලිස් ආරක්ෂාව යටතේ පෙරාදෙණියේ ශික්ෂණ රෝහල වෙත රැගෙන යන්නයි නුවරඑළිය දිසා විනිසුරු ලුෂාකා කුමාරේ ධර්මකීර්ති මහත්මිය ඊයේ නියෝග කළාය. සිරුර ගොඩගෙන යලි පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දුන් නියෝගය සම්බන්ධය රජයේ අධිනීතිඥ හංස අබේරත්න මහතා බී වාර්තාවක් මගින් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ ඊයේ කරුණු දැක්වීය. දැරියගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් පත් කර තිබේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නම් කිරීම හා නීතිපතිවරයාගේ නිර්දේශ මත අධිකරණය මෙම කණ්ඩායම පත් කළේය. දැරියගේ සිරුර යලි ගොඩ ගැනින්නේ එම විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලයේ අවසරය අනුවයි. අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥයන් රැසක් එම අවස්ථාවට සහභාගී වීමට නියමිතයි. දැරිය මියගිය ආකාරය ඇය අපහරණයට ලක් වී ඇතිද යන්න එසේනම් එම කාල පරිච්ඡේදය මෙන්ම දැරිය වදහිංසා හෝ වෙනත් හිංසනවලට ලක්ව ඇද්ද යන්න පිළිබඳ ත්‍රිපුද්ගල අධිකරණ වෛද්‍ය කණ්ඩායම දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් වාර්තා ලබා ගැනීමට නියමිතයි. මැතිවරණවලදී කාන්තා නියෝජනය ඉහළ නැංවීම සඳහා නෛතික ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව ඇමති පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ විශේෂ කාරක සභාව හමුවේ පෙන්වා දෙයි. මනාප ඡන්ද ක්‍රමය සමග කාන්තාවන්ට මැතිවරණවලට තරඟ කිරීම අපහසුය. කාන්තාවන් බොහෝ විට දේශපාලනයට එක්වන්නේ පවුල් පසුබිම තුලිනි. එසේ නොවන කාන්තාවන්ට පාර්ලිමේන්තුවට පිවිසීම අසීරු කරුණක් බව ඇමතිනිය පෙන්වා දුන්නාය. ඇමති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ රැස් විය. මුළුමනින්ම කේවල ක්‍රමයේ යටතේ මැතිවරණ පැවැත්වුවහොත් විශාල අසමුලිතතාවක් හටගන්නා බව ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කාරක සභාව හමුවේ පෙන්වා දුන්නේය. ජනාධිපතිවරණය හා මහමැතිවරණය එකම දිනක පැවැත්වීම වඩාත් සුදුසු යන්න පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුබ බණ්ඩාර මහතාගේ අදහස විය. පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ 6ක් මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ විශේෂ කාරක සභාව හමුවේ ඊයේ කරුණු දැක්වීය. දහම් පාසල් පිරිවෙන් සහ භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය ගෙවි ගිය වසර තුල ඉටු කළ වැඩපිළිවෙල සංකේතවත් කරමින් පවත්වන පිරිවෙන් වරුණ ජාතික මහෝත්සවය අරලියගහ මන්දිරයේදී අද පැවැත්වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා එහි ප්‍රධාන ආරාධිතයෝ වෙති. රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා උත්සවය සංවිධානය කරයි. දුෂ්කර සහ අතිදුෂ්කර ප්‍රදේශවල පිරිවෙන්වල ඉගෙනුම ලබන ස්වාමින් වහන්සේ සිල් මාතාවන් හා ගිහි සිසුන්ට පාවහන් තිලිනපත් විදේශ ශිෂ්‍යත්ව ලැප්ටොප් පරිගණක ප්‍රදානය ඇතුළු වැඩසටහන් රැසක් ඊට ඇතුළත්ය. පිරිවෙන් 100ක් සඳහා රුපියල් 1,20,00,000ක් වටිනා සෞන්දර්ය සහ පරිගණක උපකරණද ප්‍රදානය කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. අතුරු වෛද්‍ය සේවාවේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී තනතුරු සඳහා අභ්‍යාසලාභීන් බදවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අදත් හෙටත් පැවැත්වේ. උතුරු පළාත් අයදුම්කරුවන් සඳහා යාපනයේ හෙද පුහුණු පාසලේදී සම්මුඛ පරීක්ෂණ පැවැත්වන අතර දකුණු පළාත් අයදුම්කරුවන් සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන්නේ ගාල්ල සහ මාතර හෙද පුහුණු පාසල්වලදී බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් පරීක්ෂණ වාර්තා තහවුරු කරයි. ඩෙංගු වෛරස කාණ්ඩ 4ක් රට තුළ සැරිසරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකය වෛද්‍ය පර්යේෂණ ආයතනය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ ආයතනය එක්ව කළ නීති පරීක්ෂණයකදී තහවුරු වී තිබේ. අදාළ පර්යේෂණ ප්‍රතිඵල අනුව වෛරස කාණ්ඩවල වෙනසක් වන අවස්ථාවලදී ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් අපේක්ෂා කෙරේ. ඒ සම්බන්ධයෙන් ජනතාව සැලකිලිමත් විය යුතු බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි. කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, මහනුවර, මාතර, රත්නපුරය, කෑගල්ල, ගාල්ල හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් ඩෙංගු රෝගීන් වාර්තා වීමේ වැඩි ප්‍රවණතාවක් පවතී. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. සූරිය වැව මහගම මාර්ගයේ අටහමාර මන්සන්දියේ සිට සමාධිගම හරහා හබුරුගල ආරණ්‍ය සේනාසනය දක්වා ඇති මාර්ගය දැඩි ලෙස අබලන් වීමෙන් ගමනාගමනයට බාධා පැමිණ ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. මෙම ආරණ්‍ය සේනාසනය වැඳ පුදා ගැනීමට පිට පළාත් වලින් නිරතුරු පිරිස් පැමිණෙති.
මාර්ගය ඇති අයහපත් තත්ත්වයේ හේතුවෙන් ඔවුන්ට ගමනාගමන දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වී තිබේ. මෙම පූජනීය ස්ථානයේ පිවිසුම් මාර්ගය සංවර්ධනය කර දෙන්නයි ප්‍රදේශවාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. තනමල්විල ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමනි, මේ ඔබේ අවධානයටයි. විදෙස් පුවත්. ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර කැම්දේශ් ප්‍රදේශයේ නායාම් වලින් විශාල පිරිසක් මිහිදන් වෙති. ඇෆ්ගනිස්තාන රජය පැවසුවේ මරණ 60ක් තහවුරු වී ඇති බවයි. තවත් විශාල පිරිසක් පිළිබඳ කිසිදු තොරතුරක් නැත. කුඩා ළමයි හා කාන්තාවෝද ඒ අතර වෙති. කැම්දේශ් ප්‍රදේශයේ තලිබාන් කැරලිකරුවන්ගේ පාලනයට යටතේ පවතී. සහන කණ්ඩායම් එහි යැවීම සඳහා රජයේ නියෝජිතයන් හා කැරලිකරුවන් අතර මේ වන විට සාකච්ඡා පැවැත්වේ. කැරලිකරුවන් පවසන්නේ මීගේ සංඛ්‍යාව 150 ඉක්මවන බවයි. බ්‍රසීලයේ නගර ගණනාවකට හිමපතනෙන් දැඩි බලපෑම් එල්ල වේ. කෘෂිකාර්මික ප්‍රදේශ රැසකට හානි සිදු වී තිබේ. කෝපි උක් ඇතුළු අපනයන භෝග රැසක් මුළුමනින්ම විනාශ වී ඇතැයි වාර්තා වේ. හිමපතනයත් සමග මාර්ග අවහිරවීමෙන් ගමනාගමනයටද බාධා එල්ල වී ඇත. කොරෝනා වෛරසයේ ව්‍යාප්තියේ දැඩි බලපෑමකට ලක්වැති බ්‍රසීලය වසර 10කට පමණ පසුව මුහුණ දෙන දරුණුතම හිමපතනය මෙයයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. රොහුණේ පාරම්පරික කිරිගව පාලනය සඳහා තෘණබිම් පහසුකම් සැපේ. රජයේ සඳහා වෙන් කර ඇති තිස්ස මහාරාම ප්‍රාදේශීයකම් කොට්ටාශයේ අමරවැව ලුණුගම් විහෙර ප්‍රාදේශීයකම් කොට්ටාශයේ කඩවරවැව සහ සූරියවැව ප්‍රාදේශීයකම් කොට්ටාශයේ වල් සපුගල තෘණබිම්වල අනවසර පදිංචිකරුවන් නිවත් කර ඒවා ගවපට්ටි සඳහා සැපීමට නියමිතයි. හෙක්ටයාර 6500ක විශාලත්වයකින් යුත් මෙම තෘණබිම්වල මාර්ග හා වැව් සකස් කෙරෙන අතර අලුතෙන් තෘණ වගා කිරීමට සැලසුම් කර ඇතැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ හම්බන්තොට දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ CP වික්‍රමසිංහ මහතා කියයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ බාසුන්නේ අපේ රටේ ඉන්න පුතා කීරේවලා තියෙනවා අලුතෙන් හදන ගෙදරටත් QST කම්බිම දාන්න කියලා. ඒක හොඳයි. මොනවද ඉතින් ඔය QST කියන්නේ? අද ලෝකේ නවීන තාක්ෂණයෙන් තමයි QST කම්බි හදන්නේ. අපේ රටෙත් මෙල්වා QST කම්බි හදනවනේ. ශක්තිය අතින් ඉස්තරම්. මල කෑමත් ඉතාම අඩු මෙල්වා ගින්නකට භූමිකම්පාවකට උනත් ඔරොත්තු දෙනවා. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ක්‍රීඩා පුවත්. ඉන්දීය කණ්ඩායම සමග කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඊයේ පැවති තුන්වන පන්දුවාර 2020 ක්‍රිකට් තරගයේදී කඩුළු 7ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මුලින් පන්දුවට පහර දුන් ඉන්දිය කණ්ඩායම ලකුණු 81ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නු සමත් වූහ. වනිදු හසරංග කඩුළු 4ක්ද දසුන් ශානක කඩුළු 2ක්ද බිඳ හෙළූහ. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 3කදී කඩුළු 3ක් දැවී ලකුණු 82ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළේය. ධනංජය ද සිල්වා නොදවී ලකුණු 23යි. වනිදු හසරංග නොදවී ලකුණු 14යි. තරගයේ වීරයා හා තරගාවලියේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ වනිදු හසරංගයි. ඉන්දු ශ්‍රී ලංකා පන්දුවාර 2020 තරගාවලියේ තරග දෙකකට ඉන්දු ශ්‍රී ලංකා පන්දුවාර 2020 තරගාවලියේ තරග දෙකට එකක් ලෙස ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය. 2019 ඔක්තෝබර් මාසයේ පාකිස්තානයේදී පාකිස්තානයට එරෙහිව ලැබූ තරගාවලි ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පළමු තරගාවලි ජය මෙයයි. ටෝකියෝ ඔලිම්පික් කුලලේ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට චීනය සමත් වේ. චීනය මේ වන විට රන් පදක්කම් 15ක්, රෙදි පදක්කම් 7ක් හා ලෝකඩ පදක්කම් 9ක් දිනාගෙන ඇත. ජපානයේ දෙවන ස්ථානයේ පසුවන්නේ රන් පදක්කම් 15ක්, රෙදි පදක්කම් 4ක් හා ලෝකඩ පදක්කම් 6ක් තමන් සතු කර ගනිමිනි. ඇමරිකාව රන් පදක්කම් 14ක්, රෙදි පදක්කම් 14ක් හා ලෝකඩ පදක්කම් 10ක් දිනා ගනිමින් තුන්වන ස්ථානයේ පසුවේ. ශ්‍රී ලාංකික ක්‍රීඩිකා නිමාලී ලියනාරච්චි ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 800 ධාවන ඉසව්වට අද පෙරවරු 7ට තරඟවදී.
ඇය ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් නියෝජනය කරන පළමු අවස්ථාව මෙයයි. මීටර් 800 කාන්තා දහවනේ සවුවකට මෙරට ක්‍රීඩිකාවක සහභාගී වන දෙවන අවස්ථාවද මෙයයි. මීට පෙර ධම්මිකා මැනිකේ ක්‍රීඩිකාව 1992 බාසිලෝනා ඔලිම්පික් උළෙලේදී එම ඉසව්වට සහභාගී වූවාය. යුපුන් අබේකෝන් මීටර 100 දහවනි සවුවට හෙට සහභාගී වෙයි. ශ්‍රී ලංකාව ඔලිම්පික් ක්‍රීඩා උළෙලක මීටර 100 දහවනි ඉසව්ව නියෝජනය කරන්නේ වසර 25කට පසුවයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ්‍ය බැංකුවක් වන DFCC බැංකුව සුවිශේෂී මාර්ගගත ලීසිං ප්‍රවර්ධන වැඩසටහනක් සංවිධානය කරයි. අද පැවැත්වන ඒ නම් කර ඇත්තේ DFCC ලීසිං ෆ්ලෑෂ් ප්‍රමෝ යනුවෙනි. පැය 24කට සීමා වන එම වැඩසටහනින් පවතින ලීසිං අනුපාතවලට වඩා 0.5ක් අඩුවෙන් ගනුදෙනුකරුවන්ට ලීසිං පහසුකම් ලැබීමේ අවස්ථාව උදා වේ. ඒ අනුව වාර්ෂික පොලි අනුපාතය 8.5 සිට ඉහළට ලීසිං පහසුකම් ලබා ගැනීමට ඔවුන්ට හැකි වේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුවමාරු, බිල්පත් ගෙවීම්, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම. ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379යි 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. ගෘහස්ත විදුලි රැහන් මිල ගණන් සිට 11කින් පහත දැමේ. ලබන ඉරිදා සිට එය ක්‍රියාත්මකයි. නිෂ්පාදන සමාගම් ඒ සඳහා කැමැත්ත පළ කර ඇතැයි රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න මහතා කියයි. මින් ඉදිරියට විශේෂිත තත්ත්වයකදී හැරුණුකොට මිල ඉහළ නොදැමීමට පැවති සාකච්ඡාවලදී එකඟත්වය පළ වූ බවද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේය. මෙරට සමස්ත ගෘහස්ත විදුලි රැහන් නිෂ්පාදනය දේශීය කර්මාන්ත සිදු කරයි. යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. සබරගමුව බස්නාහිර මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු මැද සහ වයඹ පළාත්වලත් අම්බන්තොට සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය පැයට කිලෝමීටර 40-50 දක්වා වැඩි විය හැකිය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. දැන් දවසේ සටහන. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පිළිබඳව බොහෝ දෙනා තුළ තිබෙන්නේ වැරදි මතයක්. ඒ හමුදා නිලධාරීන්ගේ දරුවන්ට පමණක් හිමි ඔවුන්ට උපාධි ලබා දීම සඳහා ස්ථාපිත කරන ලද ඉහළ පෙළේ උපාධි ආයතනයක් බව බොහෝ දෙනාගේ අදහස.
එය සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. ශ්‍රීමත් ජෝන් කොතලාවල උතුමාණන් එතුමාගේ නිවස සහිත විශාල භූමිය හමුදාට පරිත්‍යාග කරනු ලැබුවේ හමුදා නිලධාරීන්ට ඉහළ අධ්‍යාපනයක් ලබා ගැනීමට සුදුසු ආයතනයක් බිහි කිරීමටයි. අද එය විශ්වවිද්‍යාලයක් දක්වා වැඩි දියුණුවෙන් පසුව බාහිර සිසුන්ට උපාධි ලබා දීමේ ක්‍රියාවලිය ආරම්භ කර තිබෙනවා. මෙම විශ්වවිද්‍යාලයෙන් හමුදාවට එක්වෙන උපාධි අපේක්ෂකයන් සඳහා අති විශාල මුදලක් වැය කර නොමිලේ අධ්‍යාපනය සමග එම කාලය පුරාම රුපියල් 25,000ක දීමනාවක් සමග තවත් වරප්‍රසාද රැසක් ලබා දී තිබෙනවා. උපාධියෙන් පසු හමුදා තනතුරක් ඉහළ වැටුපක් සමග හමුදා සේවයේ ඉහළ රැකියාවකට බඳවා ගන්නා මේ පිරිස නියමිත හමුදා සේවා කාලයෙන් පසු විශ්‍රාම වැටුප සමග එම ශේෂ්ත්‍රයේ රැකියාව කිරීමට හැකි බව මේ පනතට එරෙහි පිරිස නොදන්නේ දැයි අපි විමසා සිටිමු. යලි සිරස්තල ජපානයෙන් ශ්‍රී ලංකාවට ඇස්ට්‍රාසෙනකා මාත්‍රා ලක්ෂ 15ක් ඉන් ලක්ෂ 7ක් හෙට දිවෙනට වයස අවුරුදු 12-34 අතර පිරිස එන්නත් කිරීම සැප්තැම්බර් මාසයේ සිට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාමත් සමග ජනතාව වගකීමෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ. තොරතුරු කඩිනමින් ජනතාවට සමීප කරවීම ජනමාධ්‍යකරුවාගේ වගකීම බව ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා පෙන්වා දෙයි. රිෂාඩ් බදුදීන් මහතාගේ නිවසේදී පිලිස්සී මියගිය දැරියගේ සිරුර දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අද ගොඩ ගැනේ. පරීක්ෂණයට විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ 6ක් මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ විශේෂ කාර්ක සභාව හමුවේ කරුණු දක්වයි. පිරිවෙන් වරුණ ජාතික මහෝත්සවය ජනපති අගමැති ප්‍රධානත්වයෙන් අර්ලියගහ මන්ත්‍රයේදී බ්‍රසීලයේ නගර ගණනාවකට දැඩි හිමපතනයක්. ඉන්දු ශ්‍රී ලංකා පන්දුවාර 2020 ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාව ජයගනී. චීනය ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ පෙරමුණට. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. උදැසන ප්‍රවෘත්තියින් සමාප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු වන්න.